පරීක්ෂණය කිරීමේදී එක්ස්පෝෂර් සඳහා තෘත ලක්ෂයක් සොයා ගැනීමට නොහැකි වෙන මෙහෙට හේතු. එතන පුතේ මෙතන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි එක්සි වීගාබා එහි වීගාබාට වඩා වැඩි වීම. ඒ කියන්නේ මෙයා වැඩි විද්‍යුත්ගාමක බලයක් සන්තුලනය කරගන්න බෑනේ. ඒක හේතුවක්. අන්තික තමයි පුතේ මෙයාගේ දැන් පරිපත්‍ය ධනාග්‍රේට මේක ධනාග්‍රේ හරියට තියෙන්න බෑ. ඕකේ දණ්ඩින මාරුණාත් ඒ හරියන්නේ නැහැ. ඒ නිසා පරිපත්‍යයේ නිවර්දීව සම්බන්ධ කර නොතිබීම කියන එකත් එක උත්තරයක්. හරිද? ඒ නිසා හොඳම උත්තරේ තමයි x වීගාබා ඒකෝෂයේ වීගාබාට වඩා වැඩි වීම. ඔන්න පළවෙනි. දෙවෙනි එක පරිපතේ නිවර්දිව සම්බන්ධ කර නොතිබේ. දෙවෙනියට කිව්ව මොකද්ද? පරිපතේ නිවර්දිව සම්බන්ධ කර නොතිබේ. D කොටස කියනවා අධික ප්‍රතිරෝධයක් වන උතන R කියලා දීලා තියෙන පුතේ R කියන එක දැන් ඔය කියන්නේ දැන් ගැලුම් කෝෂ දෙකට ගැලුම් මීටර ඉස්සරහින් සම්බන්ධ කරලා තියෙන ආරක්ෂක පරිපතේ ඒ ආරක්ෂක පරිපතේ ප්‍රතිරෝධය තමයි සිම්පල් R කියලා මේකට දීලා තියෙන්නේ. ගැලුම් මීටර එක ආරක්ෂක උපක්‍රමයක. මේ උපක්‍රමයේ භාවිතා කරන නම් පැහැදිලි කරන්න. එතකොට අපි මේක පාවිච්චි කරන්නේ දල සන්තුල ලක්ෂයක් සොයමින් යන විට SUT විවෘතව තබාගෙන සන්තුල ලක්ෂය ලබා ගැනීම. SUT සංවෘතව තබා පාඨාංක ලබා ගැනීම. අන්න පුතේ උත්තරේ. උත්තරේ මම කියන්නම් අපව. දල සන්තුල ලක්ෂයක් සොයමින් යන විට දල සන්තුල ලක්ෂයක් සොයමින් යන විට SUT විවෘතව තබාද සන්තුල ලක්ෂය ලබා ගැනීම. සන්තුල ලක්ෂය ලබා ගැනීම. SUT සංවෘතවද තබා පාඨාංක ලබා ගැනීම. ඊට C කොටස අහන අපිට ගණනය කිරීමේදී ගැලුම් මීටරයේ ප්‍රතිරෝධය ගණන් නොගන්නේ ඇයි? ඒ කියන්නේ සන්තුලන අවස්ථාවේදී ඒ ගැලුම් මීටරයට අමු ශාඛා විද්‍යුත් ධාරාව ගලනවද? විද්‍යුත් ධාරාව ගලන්නේ නැහැ. නේද? එහෙනම් හේතුව තමයි සන්තුලන අවස්ථාවේදී ගැලුම් මීටරය හරහා විද්‍යුත් ධාරාව නොගලන බැවින්
ඊට පස්සේ කියනවා පුතේ මෙයා R ධාරා නියාමකයේ ප්‍රයෝජනය කුමක්ද? R ධාරා නියාමකයේ ප්‍රයෝජනය තමයි පුතේ මේක පරිපථය කරන ධාරාව නියතව පවත්වා ගැනීම. පරිපථය කරන ධාරාව නියතව පවත්වා ගැනීම. පරිපථය කරන ධාරාව නියතව පවත්වා ගැනීම. ඊට පස්සේ අපි ගණනය කිරීම අහන්නේ. අපේ ගානේ ගණනය කිරීම අහන්නේ. එතෙන්දී කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. දැන් සන්තුලන අවස්ථාවේදී අපි දන්නවා ඔතන පරිපථයේ පෝෂාරා විභවාන්තරයේ සන්තුලනය වන දිගට සමානයි. ඔක මම පරිපථයේ සංකේත දාන්න නැතුව හදන්න. දැන් පරිණිකෝෂයේ EX නේ. එතකොට මෙයා මේ විභවමානය සන්තුලනය වී ඇති. පරිණිකන අපි ගන්න EX සමාන මේ දිග LX නේ. මේක අපිට දීලා තියෙනවා x කෝෂය 1.5යි. k වාරයක් මෙයා සම්පූර්ණ දිග 30යි. ඒ අවස්ථාවේ y කෝෂය තමයි දීලා තියෙන 1.8. k වාරයක් ly. දැන් පුතේ 1.2යි බෙදන්න. 1.2යි බෙදපුවාම 1.5 1.8 30 යට ly ly එක්ක කරගත්තා නම් උත්තරේ එනවනේ. කීයද ආවේ? කීයද ly වලගේ? සෙන්ටිමීටර් 36ද? 36 දෙන්නේ. ඔව් සර්. මේක පුතේ ලකුණු දාගෙන යන්න මෙන්න මෙහෙම. විභවමානයේ වාසිය එක ලකුණු 2යි. B කොටසට 2යි. C කොටසට හේතුනේ. C කොටසට පුතේ හේතු දෙකම ලියලා තියෙනවා නම් ලකුණු 4යි. ලකුණු 4යි. එතකොට එකක් ලියලා තියෙනවා නම් ලකුණු 2යි. ගැලනෝමීටරේ අවස්ථා දෙකටම ලියලා තියෙනවා නම් ලකුණු 2යි. නැත්නම් 1යි. E කොටසට 2යි. F කොටසට 2යි. මේක මේ ප්‍රකාශන දෙකට ලකුණු 1 බැගින්. මෙයා 36 cm කියපුවාම ලකුණු 2යි. දැන් බාන් විස්තරණයද බාන්? ලකුණු 2ක් අඩු වුණා නේද? 2ක් අඩු වුණා නේද? ඔව්. එතන පුතේ අර මේ ආරක්ෂක උපක්‍රමේ භාවිතා කරන අන්දමට ඒක අර සංවෘත අවස්ථාවට ලකුණු 2කුයි විවෘත අවස්ථාවට ලකුණු 2කුයි ගන්න.
සංවෘත අවස්ථා ලකුණු දෙකකි විවෘත අවස්ථා ලකුණු දෙකකු ගන්න. දැන් මට ලකුණු 80න් එකතු කරලා දෙන්න බාන්න කීයක් එනවද බාන්න? ලකුණු කියන්න බාන්න. අද පේපර් එක පුතේ ලේසි. ඒ සැරේකට වඩා ලේසි අද පේපර් එක. අශේනි කීයද? 58යි. 58යි. ඉෂානි කීයද? 50යි. 50යි. මොනිකා කීයද? 60න් 45යි.
රිත්මා කීයද මැසේජ් එකක් දාන්න පුතේ මයික් එක නැත්තම් කෞෂී මයික් නැත්තම් මැසේජ් එකක් දාන්න යසංග 62යි සර්. හිමාෂා කීයද 42යි සර්. කොහොම 60න් කියන්නේ නේද මං 80න් දෙන්නේ හැබැයි දැන් දෙන්නෙක් මට කියනවා 60න් කියන්න කියලා අන්තිම එක ලියපු නැති එකට ඉතින් chance දෙන්න බෑ නේද මින්දුරු කීයද මින්දුරි 52යි. 52යි තේන්ජ කීයද 56 සමිත් කීයද 49 ශාලින්ද කීයද 44 සර් 34 ලෝකපුරේ ලකුණු සාමාන්‍ය මෙහෙම යන්නේ 80න් 75ක් තිබ්බොත් ෂුවර් මේ හරිද 80න් 70ක් තිබ්බොත් ලකුණු 70ක B එකක් හරිද 80න් 65ක් තිබ්බොත් 80න් 65ක් තිබ්බොත් රචනා පේපර් එකත් ওই ප්‍රමාණයෙන් ලියලා රචනා ප්‍රමාණත් ওই ප්‍රමාණයෙන් ලියලා බහුවර්ණ 32ක්වත් ගැහුවොත් 50 අන්න B එකක් එනවා බහුවර්ණයි රචනයි මදි නම් එන්නේ C තමයි හරිද එතකොට 55යි 60යි නම් 55යි 60 අතර තියෙනවා නම් බහුවර්ණ රචනා ඒ ප්‍රමාණය ලියාගත්තොත් බහුවර්ණ සාමාන්‍ය 25ක් 26ක් ගහගත්තොත් උන්න C එකක් එනවා හරිද ලකුණු 40යි 50යි අතර 40යි 50යි අතර එන්නේ පුතේ සාමාන්‍ය සාමාන්‍ය තමයි එන්නේ හරිද දැන් ওই ප්‍රමාණය උගල වැඩ කරන්නේ නැහැ ඊට වඩා වැඩියෙන් වැඩ කරනවද අඩුවෙන් වැඩ කරනවද කට්ටිය මොකද කියන්නේ ඊට වඩා අඩුවෙන් වැඩ කරොත් වැඩේ හරියන්නේ නැහැ නේද නිසා පුතේ ඊට වඩා වැඩියෙන් ලකුණු වැඩ කරගන්න මොකද ඕගොල්ලොත් එක්ක ඉන්න ළමයින්ට ඕගොල්ලෝ ලියන ප්‍රමාණයවත් ලකුණු ගන්න බෑ දැන් ඕගොල්ලෝ දැන් කීව ලකුණු නරක නැහැ හොඳයි මම කිව්වේ ග්‍රේඩ් වලට මොකද මේ ගිය සැරේ පුතේ දැන් S3 ඇවිල්ලා තියෙනවා සමහර ළමයින්ගේ S3 Z එක 0.0.0 ගණන් තියෙනවා Z එක මම අහපුවම 0.0.0 කිව්වා Z එකක් නැහැ හරිද සමහර ළමයින්ගේ තියෙනවා මයිනස් Z ඍණ 0.1 7යි 8යි ඇයි මෙහෙම වෙන්නේ ඒක දැනගන්න බෑ වැඩි ඒක වෙන්න පුතේ දැන් Z ස්කෝර් එක ගන්නේ x minus mu divided by sigma නේ දැන් ළමයි පාස් කරන්න පාස් මාක් එක පල්ලෙහාට ගේනවා පාස් මාක් එක පල්ලෙහාට ගේනකොට මධ්‍යනේ තියෙන්නේ පාස් කරලා තියෙන ලකුණු 20 ඕගලන්ගේ ලකුණු 22යි හැබැයි S එකක් තියෙනවා ඔගොල්ලෝ පාස් S එකක් තියෙනවා ලකුණු තියෙන්නේ 22යි මධ්‍යනේ පුතේ 29යි මධ්‍යනේ 29යි මෙයා 13.65 කියන්නේ දැන් මෙයාගේ නගේ කීයද ඍණ 7 දෙකීම 13.65 මේ ඉන්ඩෝර් ලෙවල් එක මේ පස්සෙත් කරගිහි මේ කාර්යයක් අර දාන්නේ පැය එකක් නැති දැන් එක පයි කැලිට වගේ නාවද මම
ඉතින් හැබැයි වාර දේවගොඩට යන්න ඕනේ. පස්සේ ඒක පස්සේ කරන්නේ. දැන් ඉතින් කියන්නේ රින නේද? දැන් අපි යන්නේ කියලා දැන් ලකුණු පල්ලෙහා මට්ටමේ තිබිලා විභාග පාස් වුණාට වැඩක් නැහැ. දැන් ලකුණු අපිට දැන් පාස් මාක් පල්ලෙහාට එන්න පාස් වෙනවා. දැන් සමහරට මේක මැත්ස් වලින් ධනි සෙට් එකක් වෙයිලා කෙමිස්ට්‍රි වලින් ධනි සෙට් එකක් આવුත් උන්න දැන් ධන බිඳුවට හරියනවා. නැත්නම් 0.01යි. එතකොට ආ විභාග පාස් වුණාට වැඩක් නැහැ. හැම වෙලේම පාස් මාක් එක කොහොම හරි එළියට දාගන්න ඕනේ. ධනාගේ. එතකොට රචනාංක 1 ලියපු කට්ටිය අත උස්සන්න බලන්න රචනාංක 1 රචනාංක 1 ලියලා තියෙන එක්කෙනයි නේද? රචනාංක 2 ලියපු කට්ටිය අත උස්සන්න බලන්න. රචනාංක 2 ලියපු කට්ටිය අපි එන රචනාංක 2 කරමුනේ බහුතරයක් 2 තමයි ලියලා තියෙන්නේ. පරිණික තීරමයි තියෙන්නේ. තරංගයේ ස්වභාවය පමණක් සැලකීමෙන් පහදා දිය හැකි සංසිද්ධීන් දෙක මොනවද? අද මයික් තියෙන කට්ටියන්ගෙන් තමයි අහන්න වෙන්නේ. යසංක කියන්න බෑ. නිරෝධනය විවර්තනය ඒ දෙක තමයි පුතේ වැඩි දියන්නේ පාට උත්තරේ වර්ධිනවා. විවර්තනය හා නිරෝධනය. ඔක පුතේ තියෙනවා මේ ඔය පළවෙනි ඡේදෙම තියෙනවා. V සමාන GH වළංගු වුණු තත්ත්ව තියෙනවා දෙකක්. ඒ දෙක කියන්න කවුද? ඉමාෂා. ඉමාෂා අයෝධ්‍යා කියන්න බෑ. ඉමාෂා අයෝධ්‍යා මෙඩිකල් නිවාඩු දාලා දෙයිටි ඊපෙරේදා. ඊවේ නැද්ද ඒක? මින්දු ලිව්වද ඒක? තරංගයේ තරංගායාමයේ ජලයේ ගැඹුරට වඩා වැඩි විය යුතුය. තරංගයේ විස්තරය ගැඹුර සමග සංසන්දනය කරන විට කුඩා විය යුතුය. අන්න හරි. ඕක තියෙනවා පුතේ තුන්වෙනි ඡේදේ මැද තියෙනවා. තරංගයේ තරංගායාමයේ ජලයේ ගැඹුරට වඩා වැඩි වූ විට අන්න පළවෙනි තත්ත්වය. ඊළඟට කියනවා රෙල් ටැංකියක තරංගයේ විස්තරයේ ගැඹුර සමග සංසන්දනය කරන විට කුඩා විට උන් අවස්ථා දෙක. ඊට පස්සේ වර්තනය අධ්‍යයනය කිරීම සඳහා වීදුරු තහඩුවක් තැබීමෙන් රෙල් ටැංකිය ප්‍රදේශ දෙකකට බෙදා ගැනීමේ අවශ්‍යතාවය. එතකොට මේක අවශ්‍යතාවය ලියන්න මට කවුද කියන්නේ? අශීනි කියන්න බෑ. නැද්ද මේක කියන්න ප්‍රතිආර දැන් අර ජලයේ වර්ධනය වෙන්න නම් ප්‍රවේග වෙනස් මාධ්‍ය දෙකක් තියෙන්න බෑ. නිසා කවුරු හරි කෙනෙක් ලිව්වොත් ජලයේ ගැඹුර වෙනස් කිරීම සඳහා කියලා වැරදි. එතකොට ප්‍රවේග වෙනස් මාධ්‍ය දෙකක් සකසා ගැනීම සඳහා කියන එක තමයි උත්තරේ වෙන්නේ. එහෙනම් උත්තරේ ප්‍රවේග වෙනස් මාධ්‍ය දෙකක් සකසා ගැනීම සඳහා.
හරි ඊළඟ කොටස අපෙන් අහනවා රෙල් ටැංකියේ ප්‍රදේශ දෙකේ ගැඹුර 4ක් හා 1ක් නම් 1 හා 2 තරංගයන් අතර අනුපාතය. එතකොට B සමාන GH වල මූලනේ අපෙන් අහන තරංගායමනේ B සමාන F ලැම්ඩා GH වල මූල. එහෙනම් පරිම ප්‍රදේශයේ ගැඹුර 4යි ඊළඟ එකේ 1යි සංඛ්‍යාත එකමයි. එහෙනම් F ලැම්ඩා 1 G වාරයක් 4 1යි. F ලැම්ඩා 2 G වාරයක් 1 2 එහෙනම් 1යි 2යි බෙදුවොත් ලැම්ඩා 1ට ලැම්ඩා 2 කියන්නේ මෙයාට දෙකටක නේද? 4 මූල 2යි උත්තර එනවා නේද? ඔන්න 4 ඒ කොටසට උත්තරේ. DN ප්‍රදේශයේ එක ප්‍රදේශයකට දෙන සමාන්තර රේඛා නිරූපණය කරයි දෙක ප්‍රදේශයකට තරංග කිරුණා දෙන්න. බාහිර එක ප්‍රදේශයේ ගැඹුර වැඩි දෙක ප්‍රදේශයේ ගැඹුර අඩුයි. දෙක ප්‍රදේශයේ ගැඹුර අඩුයි කියන්නේ යන්නේ විරල සිට ගහන දක්වා. එතකොට මෙයා මෙහෙම එනවා. එන්න මෙතනින් පස්සේ මෙයා අභිලම්බයේ දෙසට හැරෙන්න ඕන. එතකොට මෙයා අදින්න කිව්වොත් මෙන්න මෙහෙම මෙයා ලං කරලා ඉඳන් හරි නේද? right ඔන්න ඒක පුතේ මෙයා තරංගය අපි ඇඳ ඊට පස්සේ රූප සරහනේ ලැම්ඩා 1 ලැම්ඩා 2 දක්වන පතන කෝණයේ අංශක තියෙනවා වර්තන කෝණයක් අපෙන් අහනවා. ඒතර පුතේ ලැම්ඩා 1 ලැම්ඩා 2 දක්වන්න කිව්වොත් මෙයා ලැම්ඩා 1 මෙයා ලැම්ඩා 2. එතකොට අපි දන්නවා මෙයා වර්තන කෝණය හොයන්න කිව්වොත් අර සූත්‍රයක් අපි දන්නවා sin 9 විදිහට sin r කියන්නේ ලැම්ඩා 1 ට ලැම්ඩා 2 ලැම්ඩා 1 ට ලැම්ඩා 2 මෙයා sin 30යි මෙයා sin r මෙයා ඉන්නේ දෙකට එකයි එතකොට sin r උත්ත කරොත් sin 30 බෙදීම දෙකනේ sin 30 කියන්නේ භාගයයි මේ භාගය ඔක්කොම 1/4යි 0.25 බිංදු 2 එහෙනම් r ලාගේ සුදු කරුත් කීය දෙන්න බලන්න r ලාගේ සුදු කරුත් කීය දෙන්නේ සුදු කරුත් කෙනෙක් අගයක් කියන්න මට අංශක 14 කලා 25යි 14යි 25යි අනිත් කට්ටිය කියන්නේ ඒක හරිද වැරදිද කියලා 14යි 28ක් 29ක් වගේ තමයි මට මතක උත්තරේ පුතේ 14යි 29 බෙත්මා හරි වගේ ගාන්න යසංග හරියටම ඔව් 14යි 28 29 තමයි එන්නේ මට පේන්නේ දෙන්න තුන්දෙනෙක් කියනවා බලන්න ලඝුපති බැලුවක හරියද කියලා බලන්න යසංග ප්‍රකෘති සයින් එකකින් බලන්න හරියටම හරි හරි මම වෙන එකක් බලයි ලඝුනේ බලලා තියෙන්නේ නෑ මේ ඉන්නේ ටෑන් බලයි ඒක තමයි පස්වෙනි කොටස කියන අපේ ප්‍රදේශ දෙකෙහිම සංඛ්‍යාත එකම වන්නේ ඒදයි පැහැදිලි කරා. දැන් මේ පැති දෙකේම එකම සංඛ්‍යාත. හේතු තමයි අපේ තරංගයේ සංඛ්‍යාතේ රඳා පවතින්නේ ප්‍රචාරණය වෙන මාධ්‍යම. එතකොට සංඛ්‍යාතේ රඳා පවතින්නේ
නිකුත් කළ ප්‍රභවය මත නේද? එහෙනම් උත්තරේ සංඛ්‍යාතයේ රඳා පවතින්නේ ප්‍රචාරණය වන මාධ්‍ය මත නොව ඒ නිකුත් කරන ප්‍රභවය මතයි. ඊට පස්සේ කියනවා කම්පනයේ ලක්ෂාකාර ප්‍රභවයක් මගින් නිපදවන ආවර්තීය පළමු හා 6 ශීර්ෂයන් අතර අන්තරේ 20ක් බව සොයා ගන්නා ලදී. තරංගායමේ අපෙන් අහනවා. එතකොට පුතේ මෙයා තරංගායමේ ඇහුවොත් මෙයා දැන් මෙහෙමනේ තරංගෙ පිටන්නේ. අපෙන් ආන්නේ පළමු හා 6. ඒ කියන්නේ මේ 1.6 කියන්නේ මේ තියෙන තරංග 6නේ. ලැම්ඩා කීයද? ලැම්ඩා 5. 5 ලැම්ඩා කියන්නේ 20 නම් ලැම්ඩා සමාන 4.0. ලැම්ඩා සමාන 4.0. ඒක මට ප්‍රශ්න මාරු වෙලා ලිව්වේ නේද? නෑ හරි. ඔන්න 4.0. දැන් කියන රෙදිස් ටැංකියේ ජල තරංග හා ධ්වනි තරංග අතර මූලික වෙනස. ජල තරංග හා අතර මූලික වෙනස. මොකක්ද පුතේ? ජල තරංග තීව්‍රයක් ධ්වනි තරංග අන්වායමිකුත් වැරදි. තරංගයේ ස්වභාවය විස්තර කරන්න. මොකක්ද ස්වභාවය? ජල තරංග වල अंशु कंपने वන්නේ ජල තරංග වල अंशु कंपने වන්නේ තරංගයේ ශක්තිය ප්‍රගමන දිශාවට ලම්බකවයි. ජල තරංගයේ अंशु कंपने වන්නේ තරංගයේ ශක්තිය ප්‍රගමන දිශාවට ලම්බකවයි. ध्वनि तरंग वල अंशु कंपनी වන්නේ තරංගයේ ශක්තිය ප්‍රගමණය වන දිශාවට. ඔන්න පුතේ හේතුව. දැන් ජල තරංග හා බෝඩ් එක පුතේ පැහැදිලිව පේනවද? ටිකක් සර් බොන වෙලා. එකක් අඩු වෙන්නේ මොකද? හරියට මේ රට වහන දවසකට Wi-Fi අඩු කරනවා. මොකක් හරි එකක් වෙලා Wi-Fi එක එකක් අඩු. රීස්ටාර්ට් කරලා බලන්න. ඊට පස්සේ කියන පුතේ ඔබේ ජල තරංග පූර්ණාභ්‍යන්තර පරාවර්තනය අධ්‍යයනය කිරීම අදහස් කරයි. එනම් රෙල් ටැංකියේ කුමන ප්‍රදේශය තුල ඔබ තබන්නේ? දැන් පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙන්න නම් යන්න ඕන කොහෙන්ද කොහටද? ගහන ඉඳන් විරල යන්න. එහෙනම් පුතේ මේ මාධ්‍යයෙන් ගහන මාධ්‍ය කවුද? මේ තරංගයේ ප්‍රවේගය අඩු මාධ්‍යයනේ. අඩු මාධ්‍ය කියන්නේ දෙවෙනි මාධ්‍යයේ තියෙනවා. ඒ නිසා කුමන ප්‍රදේශයේ තියෙනවද? දෙක ප්‍රදේශයේ තැබිය යුතුයි. නේද? දෙක ප්‍රදේශයේ තැබිය යුතුයි. දෙක ප්‍රදේශයේ තැබිය යුතුයි. හරි. ඊට පස්සේ
පැහැදිලි කරන්න අපි ගහනවානේ. ඒක ලියන්න ඕනේ. පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ සිදුවීමට නම් පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ සිදුවීමට නම් ජල තරංග ආලෝක තරංග ගාහන්තර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යය දක්වා ගමන් කළ යුතුයි. දැන් කියනවා ඊළඟ කොටස ජල තරංග වල පුතේ විචලනයේ නිමේතන වැරදි විවර්තනයේ පෙන්වන නම් කරලා රූප සරහන. ජල තරංග වල විවර්තනයේ පෙන්වන නම් පුතේ මෙයා සිදුරක් හෝ විවරයක් තුලින් යනකොට විසිරී යන්න එපා. විසිරී යනකොට මෙයා මෙන්න මෙහෙම පෙන්න. ඔන්න විසිරියා. ඒක පොඩ්ඩක් බෝඩ් එකේ මොකක් කරන්නේ කියලා බලන්න.